හොඳයි අපි බලමු ප්‍රශ්න අංක 6 සාකච්ඡා කරන්න. ප්‍රශ්න අංක 6න් අහන්නේ difference between primary memory and secondary memory. දැන් අපි ගිය සතියේ සාකච්ඡා කරා memory ගැන memory පිළිබඳව classification එකක් අපි ඉගෙන ගත්තා නේ. ප්‍රධාන කොටස් දෙකක් මතකයේ අපි හඳුනාගත්තා. primary memory secondary memory කියලා. දැන් අපි බලමු ගිය සතියේ අපි primary memory එකේ කොටස් ටික මෙතින් ඒක නෙමෙයි අපි බලමු මෙන්න මේක මෙමරි කියන එක ප්‍රධාන කොටස් දෙකයි ප්‍රාථමික මතකයේ සහ සෙකන්ඩරි මෙමරි. එතකොට මේ දෙකේ වෙනස තමයි සෙකන්ඩරි මෙමරි එකට තියෙන්නේ. සෙකන්ඩරි මෙමරි කියන්නේ අපිට අපේ භාවිතයේ තියෙන මතකය. උදාහරණ තමයි දක්වලා තියෙන්නේ hard disk, CD, DVD, pen drive ඒ වගේ දේවල්. අපි හදන ඩොකියුමන්ට්ස් නේ අපි දැන් හදන අපේ ඩොකියුමන්ට්ස් වෙන්න පුළුවන් lesson plan එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් class note එකක් download කරපු දෙයක් නැත්නම් presentation එකක් ඒව තමයි අපි හදනවා කියන්නේ අපි හදන ඩොකියුමන්ට්ස් අපි හදන ඩොකියුමන්ට්ස් save කරන්න තමයි secondary memories නැත්නම් secondary memory එකක් ද්විතීයික මතකයක් තියෙන්නේ. එතන ප්‍රාථමික මතකයේ තියෙන්නේ පරිගණකයේ වැඩ කරවා ගැනීම සඳහා. පරිගණකයේ ඇතුළත ක්‍රියාකාරීත්වය සඳහා විවිධ වර්ගවල දත්ත අවශ්‍ය වෙනවා. එතකොට මේ දත්තවල ස්වභාවය අනුව ප්‍රයිමරි මෙමරි එක කොටස් දෙකක් යටතේ අපිට ඉගෙන ගන්න පුළුවන් ROM සහ RAM කියලා. එතකොට ඕක තමයි ප්‍රධාන වෙනස. සෙකන්ඩරි මෙමරි එක තියෙන්නේ පරිගණකයේ භාවිතා කරන්නන්ට ප්‍රාථමික මතකේ නැත්නම් ප්‍රයිමරි මෙමරි එක තියෙන්නේ පරිගණකයේ ඇතුළත ක්‍රියාකාරීත්වය සඳහා. හොඳයි ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නෙන් අහනවා state two examples for primary memory. මෙතන example ප්‍රධාන දෙකක් මම සටහන් කරා. මේක තමයි ROM කියන එක තමයි පළවෙනි example එක. ඊට පස්සේ RAM කියන එක දෙවෙනි example එක. ඊට අමතරව පරිගණකයේ ඇතුලේ තවත් මේ ප්‍රාථමික ගණයට අයිති තව memories තියෙනවා. ඒ අතරින් ප්‍රධාන එකක් තමයි මේ cache memory කියන්නේ. ඒ වගේම තව එකක් තමයි මේ registers කියලා කියන්නේ. එතකොට ඔය හතරෙන් දෙකක් තමයි මම සටහන් කරන්න කිව්වේ. ඒ අනුව අපිට පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තරේ ලබා ගන්න. එතකොට ප්‍රධාන ප්‍රාථමික මතකයන් හතර විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේක තමයි 1 ROM කියන එක, 2 RAM, ඊළඟට 3 තමයි මේ cache memory කියන්නේ, 4 registers කියලා අපි හඳුනාගත්තා. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊට පස්සේ කියනවා briefly explain about the following types of secondary memories. එතකොට මෙතන දීලා තියෙනවා secondary memories වර්ග හතරක් දීලා තියෙනවා. hard disk, DVD, pen drive, external disk කියලා. එතකොට අපි බලමු මේ වර්ග හතර. මේ වර්ග හතර සම්බන්ධයෙන් මේකේ විස්තර එකිනෙකට වෙනස් ලක්ෂණ මොනවද කියලා අපි හඳුනා ගන්න බලමු. මම අලුත් පිටුවක් ගන්නම් මේකට. හොඳයි. එතන ප්‍රශ්න අංක 8 තමයි මම පැහැදිලි කරන්න යන්නේ. මේකේ මම කොලම්ස් 4ක් ගන්නවා. පළවෙනි කොලම් එක hard disk එක සඳහා, දෙවෙනි කොලම් එක DVD, ඊට පස්සේ pen drive, external hard disk. ඔය කොලම්ස් 4 ඔය ද්විතීයික මතකයන් 4 සඳහා නැත්නම් secondary memories 4 සඳහා. පළවෙනි කොලම් එක මම දාන්නම් description කියලා. description ඒ යටතේ අපි බලමු description කීපයක්. මුලින්ම හඳුනා ගන්න බලමු capacity එක. කොහොමද ධාරිතාවය අපි ඉස්සෙල්ලා ප්‍රශ්නයකින් ඉගෙන ගත්තා ධාරිතාවය මනින්ද භාවිතා කරන මිමි පිළිබඳව බයිට්, කිලෝබයිට්,
ඒ වගේ මෙගාබයිට් ගිගාබයිට් කියලා මිමි අපි ඉගෙන ගත්තා. ඒ අතර සම්බන්ධතාවයත් මොකක්ද කියලා අපි හඳුනාගත්තා. ඊට පස්සේ දෙවෙනි එක බලමු කොහොමද මේ devices පරිගණකයට සම්බන්ධ කරලා තියෙන්නේ කියන එක. how attach with computer. How attach with computer එනවා. ඊට පස්සේ අපි තව එකක් බලමු usage. මොනවද තියෙන භාවිතයන් පිළිබඳ මේ මතකයන් එකිනෙකට වෙනස් මේ ද්විතීක මතකයන් තුල තිබෙන භාවිතයන් මොනවද කියලා අපි තුන්වෙනි ලක්ෂණය විදිහට සාකච්ඡා කරමු. හොඳයි අපි බලමු පළවෙනි එක කැපැසිටි එක කොහොමද වෙනස් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් hard disk එකක් ගත්තොත් වර්තමානයේ වෙළඳ පොලේ තියෙන hard disk එකක් 1 terabyte නැත්නම් 2 terabyte ඒ වගේ ධාරිතාවයකින් යුක්ත hard disk අපිට මිලදී ගන්න පුළුවන්. ඒ වගේම ඊට වඩා අඩු ධාරිතාවයකින් යුක්ත ධාරිතාවයක් වෙන hard disk තියෙනවා. දැන් සාමාන්‍යයෙන් gigabytes වලින් gigabytes 500 ඔය වගේ hard disk කුත් අපිට තියෙනවා. දැන් අපේ වැඩ කරගන්න අපිට සාමාන්‍ය software දාලා run කරගන්න මේ 500 GB කියන එකත් ඇති. නමුත් ඊට වඩා ගොඩක් software දාගෙන apps දාගෙන වැඩ කරන අයට 1 TB නැත්නම් 2 TB වගේ hard disk capacity වලට යන්න වෙනවා. මේ වගේ මිල අනුව තමයි මේ ධාරිතාවය වෙනස් වෙන්නේ. මිල ධාරිතාවය වැඩි වෙන්න මිල වැඩි. දැන් DVD එකක් ගත්තොත් එහෙම DVD එකේ ධාරිතාවය 4.7 gigabytes ඉඳලා 9 GB size DVD අපිට වෙළඳ පොලේ හම්බ වෙනවා මිලදී ගන්න. pen drive ගත්තොත් එහෙම මේක ටිකක් පැරණි device එකක්. ඉස්සර කාලේ pen drive එක විශාලත්වය සාමාන්‍ය මුලින්ම 8 megabytes වලින් තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මේ pen drive එක ක්‍රමයෙන් develop වෙලා 8 MB වලින් පස්සේ 16 MB ඊට පස්සේ 16 දෙකක් 32 MB ඊට පස්සේ 64 MB ඒ විදිහට 128 256 512 ඇවිල්ලා 512 දෙකක් එනවා 1 GB 1024 512 දෙකක්. ඒතර 1024 GB කියන එක sorry 1024 MB කියලා ඉන්නේ 1024 MB කියලා කියන්නේ 1 GB. ඔන්න ඔය ප්‍රමාණය එකක් පස්සේ කාලේ 1 GB කියන එක ආවා. ඊට පස්සේ ඒක ඩිවෙලොප් වෙලා 2 GB අර විදිහටම 4 GB MB වල ගියා වගේම 8 GB ඔය ආකාරයට ඇවිල්ලා වර්තමානයේ වෙනකොට GB 64 දක්වාම pen drives අපිට හම්බ වෙනවා හොයාගන්න පුළුවන්. external hard disk එක ගත්තත් අර internal hard disk එකේ වගේම 1 TB 2 TB size එකෙන් අපිට හොයාගන්න පුළුවන්. ඊට පස්සේ මේ කොහොමද මේක attach කරලා තියෙන්නේ? how attach with computer කම්පියුටරයට සම්බන්ධ කරලා තියෙන්නේ කොහොමද කියලා බලමු. දැන් hard disk එකක් සම්බන්ධ කරලා තියෙන සාමාන්‍ය hard disk එක අපිට එළියට පේන්නේ නැහැ. මේක ඇතුලේ තියෙන්නේ. පරිගණකයේ ඇතුලේ කියලා අදහස් කරන්නේ system unit එක ඇතුලේ. system unit එක ඇතුලේ තමයි hard disk එක හයි කරලා තියෙන්නේ. මේ system unit එක ඇතුලේ තියෙනවා hard drive කියලා එකක්. මෙන්න මේ hard drive එකට තමයි සම්බන්ධ කරලා තියෙන්නේ hard disk එක. ඊට පස්සේ DVD එක ගත්තොත් එහෙම එතන තියෙනවා DVD drive කියන එක. දැන් DVD drive කියන එක නම් අපිට පේන්න තියෙනවා. අපි අර පරිගණකයේ බොත්තමක් ප්‍රෙස් කරපුවාම බටන් එකක් ප්‍රෙස් කරපුවාම tray එකක් වගේ එකක් එළියට එනවා. අන්නේ tray එක අඩංගු උපකරණය තමයි DVD drive කියලා කියන්නේ. ඊට පස්සේ pen drive එක සාමාන්‍ය පරිගණකයට සම්බන්ධ කරන්න භාවිතා කරන්නේ USB කියන Universal Serial Bus USB කියන port එක. මතක ඇති අපි සාකච්ඡා කරා computer ports ගැන. ඒ ports ගැන සාකච්ඡා කරද්දී ආපු එක port වර්ගයක් තමයි USB කියලා කියන්නේ. ඒතර pen drive එකක් අපි හැම වෙලෙම USB port එකට තමයි සම්බන්ධ කරන්නේ. ඒ වගේම external hard disk එකත් අපි සම්බන්ධ කරන්නේ USB port එකටමයි. ඊට පස්සේ මේ usage භාවිතා කිරීම පිළිබඳව බැලුවොත් එහෙම ගොඩක් වෙලාවට මෙන්න මේ hard disk එක භාවිතා කරන්නේ අපේ දත්ත සමහර දත්ත තියෙනවා long time usage නේ long time data ගොඩක් කාලයක් පවත්වාගෙන යා යුතු දත්ත තියෙනවා. ඒතර ඒවා ගබඩා කරන්න හොඳ තැනක් තමයි hard disk කියලා කියන්නේ. ඒ වගේම high
capacity data. සමහර දත්ත තියෙනවා ගොඩක් ධාරිතාවය මෙගාබයිට් ගාන වැඩි. එහෙනම් high capacity data අපිට පුළුවන් hard disk එකේ save කරන්න. දැන් මොනවද උදාහරණ? සාමාන්‍ය computer software වගේ ඒවා. software ගොඩක් වෙලාවට capacity එක ගොඩක් වැඩි. එතකොට අපි hard disk එකට තමයි මේක දාගන්නේ. තව movies වගේ ඒවා. movies, computer games මේවා ගොඩක් capacity එක වැඩි, ගොඩක් කල් පවත්වාගෙන යා යුතු දේවල් සඳහා උදාහරණ කීපයක්. ඒතර ඒවා වඩා සුදුසු වන්නේ මේ hard disk එක save කරගන්න එක. ඊට පස්සේ DVD ගැන කතා කරොත් එහෙම ගොඩක් වෙලාවට DVD භාවිතා කරන්නේ data move කරන්න. move data. දැන් pen drive එකත් අපි භාවිතා කරන්නේ data move කරන්න. move data. ඒ කියන්නේ දත්ත එක තැනක තියෙන දත්ත තව තැනකට ගෙන යන්න. නේ අපි දැන් අපි ගෙදරදී අපි හදාගන්න lesson plan එක නැත්නම් class note එක පන්ති කාමරයට ගෙන යන්න ඕන නම් විශේෂයෙන් pen drive එකක් තමයි පහසු. දැන් පහසුව බැලුවොත් එහෙම DVD එකට වඩා pen drive එකක් තමයි වැඩියෙන් පහසු අපිට භාවිතා කරන්න. දැන් DVD එකක් කියන එකට අපිට පහසුවෙන් save කරන්න බෑ. එකට DVD write කරන්න ඕනේ. නමුත් DVD භාවිතා කරනවා ගොඩක් වෙලාවට මේ software computer games වගේ ඒවා එහාට මෙහාට ගෙනියන්න. දැන් software කියන ඒවා එහාට මෙහාට ගෙනියන්න කඩෙන් අපි මිලදී ගත්තොත් ඒක අපේ ගෙදරට එන්නේ DVD එකක් කරා. computer games වගේ ඒවාත් එහෙමයි. මේවා portable. ඒ කියන්නේ වෙන තැනක ඉඳලා තවත් තැනකට ගෙනියන්න තමයි DVD කියන එක භාවිතා කරන්න පුළුවන් වඩාත් සුදුසු වෙන්නේ. ඒක අපි දැන් කඩෙන් software එකක් මිලදී ගත්තොත් ඒක අපිට DVD එකක් කරා අපි ගේනවා ගෙදෙට්ට. ගෙදෙට්ට ගෙනලා අපි ළඟ තියෙන පරිගණකයට අපි ඒක කොපි කරනවා. නැත්නම් අපි කියනවා ඉන්ස්ටෝල් කරනවා කියලා. ඒක ඉන්ස්ටෝල් කරායින් පස්සේ ඒක තියෙන්නේ hard disk එකේ. මෙතන hard disk එකේ කාලයක් එක පවත්වාගෙන යන්න පුළුවන්. DVD එකේ ඒක ගොඩක් කාලයක් පවත්වාගෙන යන්න බෑ. DVD එකේ තියාගෙන ඒ ප්‍රෝග්‍රෑම් එක අපිට රන් කරන්නත් බෑ. ඒ නිසා DVD එක අපි භාවිතා කරන්නේ මේක තැන් තැන් වලට ගෙනියාම සඳහා. USB එකත් එහෙමයි. ගොඩක් වෙලාවට USB එකෙත් පුළුවන් software games වගේ ඒවා එහාට මෙහාට ගෙනියන්න. නමුත් අපි ගොඩක් භාවිතා කරන්නේ මේ කෙටි කාලීනව තියෙන දත්ත. නේ අපේ lesson plan එකක්, class note එකක්, නේ download කරපු document එකක්, PDF document එකක්, presentation එකක්, නේ ඔය වගේ දේවල් move කරන්න තමයි pen drive එකක් ගොඩක් වෙලාවට භාවිතා කරන්නේ. external hard disk කියන එක ගොඩක් වර්තමානයේ ජනප්‍රිය වෙමින් පවතින device එකක්. මේකත් hard disk එකේ තියෙන ලක්ෂණම තමයි තියෙන්නේ. නේ අපි භාවිතා කරනවා long time data store කරන්න, high capacity data store කරන්න. මේක internal hard disk එක වගේම තමයි. software store කරන්න, ඒ වගේ games එහාට මෙහාට ගෙනියන්න. මේකත් move portable. මොකද මේක high කරන්නේ එළියෙන්. පරිගණකයට එළියෙන් තමයි මේක high කරන්නේ. ඒ නිසා අපිට එහාට මෙහාට ගෙනියන්න පුළුවන් පහසුවෙන් external hard disk එක. මේකේ තියෙන වෙනස තමයි external hard disk එකෙන් අපිට කම්පියුටරයක් boot කරන්න අමාරුයි. right? වර්තමානයේ තියෙන අලුත් කම්පියුටර්ස් නම් පුළුවන්. සාමාන්‍යයෙන් අපේ ගෙවල් වල භාවිතා කරන පරිගණක සඳහා external hard disk එකකින් boot කරන්න අපහසුයක් තියෙනවා. හොඳයි. එතකොට ඔය ටික ප්‍රමාණවත් ප්‍රශ්න අංක 8 සඳහා අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 9. ප්‍රශ්න අංක 9 අහන්නේ බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. what stand for CPU? What are the three main parts that contain the CPU? Name two popular names of CPU. How you can measure the speed of CPU. ප්‍රශ්න කීපයක් තියෙනවා. කොටස් කීපයක් තියෙනවා. මෙතනදී අපි CPU 9 වෙනි ප්‍රශ්නේ අපි සාකච්ඡා කරමු. CPU කියන මාතෘකාව යටතේ. Central Processing Unit කියන එක තමයි කෙටි කරලා CPU කියලා තියෙන්නේ. Central Processing Unit කියන එක තමයි CPU කියලා කියන්නේ. මේක
දැන් සාමාන්‍ය අපි පුද්ගලයෙක් හා සංසන්දනය කරොත් දැන් පුද්ගලයෙක් ගත්තොත් එහෙම එයාගේ වටිනාම තැන තමයි බ්‍රේන් මොලේ කියන එක. මෙන්න මේ වටිනාම තැන මේක හා සමාන පරිගණකයේ තියෙන තැන තමයි පරිගණකයට දීලා තියෙන තැන තමයි මේ CPU කියලා කියන්නේ. Central Processing Unit එක. කියන්නේ පරිගණකයේ තියෙන වටිනාම තැන තමයි CPU කියලා කියන්නේ. ඒතර මේකේ කාර්යභාරය වෙන්නේ අපි මොකක් හරි කාර්යයක් වැඩක් අපි පරිගණකයට පවරපුවාම මොකක් හරි ටාස්ක් එකක් අපි පරිගණකයට පවරපුවාම මේ ටාස්ක් එක කරන්නේ මේ කාර්ය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම දරන ඒකකේ තමයි CPU කියලා කියන්නේ. Central Processing Unit එකෙන් තමයි අර ටාස්ක් එක කරන්නේ. එතන CPU එක කොහෙද තියෙන්නේ? CPU එක තියෙන්නේ පරිගණකයේ ඇතුලේ, කියන්නේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙනවා බෝඩ් එකක්. අපි ඒකට කියනවා මදර් බෝඩ් කියලා. මේ මදර් බෝඩ් එකට සම්බන්ධ වෙනවා අපේ පරිගණකයේ තියෙන හැම ඩිවයිස් එකක්ම මේ සෙන්ට්‍රල් බෝඩ් එකට නැත්නම් මදර් බෝඩ් එකට සම්බන්ධ වෙන්න ඕනේ. දැන් අපි ඉගෙන ගත්ත ROM කියන chip එක නේ memory. ඒක chip එකක් විදිහට ROM එක සම්බන්ධ වෙලා තියෙනවා මදර් බෝඩ් එකට. ඊට පස්සේ RAM කියන එක. RAM කියන එක cards විදිහට අපිට externally හයි කරන්න පුළුවන් RAM cards. ROM කියන එක ඒ පරිගණකයේ නිෂ්පාදනය කරන වෙලාවෙම නිෂ්පාදකයා තමයි සවිකිරීම සිද්ධ කරන්නේ. RAM කියනවත් අපිට පරිගණකයේ ගන්නකොටම RAM cards තියෙනවා. නමුත් අපිට අප්ඩේට් කරන්න පුළුවන් RAM cards. ඒ RAM card හයි කරන්න පුළුවන් ඒරියා එක මදර්බෝඩ් එකේ තියෙනවා. ඒ වගේම මදර්බෝඩ් එකේ තව තියෙනවා අපි එක එක cards. මේ VGA card එක, game card, network card හයි කරන්න පුළුවන් slots තියෙනවා. දැන් උදාහරණයක් විදිහට PCI slot කියන එක. නැත්නම් AGP slot. මේ වගේ slots තියෙනවා. ඔය අතරේ තියෙන ප්‍රධානම chip එක තමයි මේ CPU කියලා කියන්නේ. ඒකත් motherboard එකට සවි කරලා තියෙන්නේ. CPU කියන chip එක. ඒතර ඒක තියෙන්නේ මේ motherboard එක ඇතුලේ. හොඳයි. ඒතර CPU එක සම්බන්ධයෙන් මූලික කරුණු කීපයක් තමයි ඔය සාකච්ඡා කරේ. ඊට පස්සේ මම කිව්වා CPU එකෙන් අපිට CPU එක තියෙන්නේ අපිට යම්කිසි කාර්යයක් පරිගණකයට පවරපුවාම ඒ කාර්ය කරන්න, ඒ කාර්ය කිරීම සම්බන්ධ වගකීම තමයි CPU එකේ තියෙන්නේ. right. ඒතර ඒ කාර්ය කරන්න මේ CPU එකට තියෙනවා ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. CPU එකට තියෙනවා ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් තමයි ALU කියලා කියන්නේ. Arithmetic and Logic Unit. ඊට පස්සේ Control Unit කියලා කියනවා. තුන්වෙනි කොටස කියනවා Registers කියලා. registers. ඔය විදිහට ප්‍රධාන කොටස් තුනක් තියෙනවා CPU එකේ අපි දෙන කාර්යයන් කිරීම සඳහා. දැන් arithmetic and logic unit නේ. ALU කියන්නේ arithmetic and logic unit කියලා logic unit. right. arithmetic කිව්වම මොනවද තියෙන දේවල්? arithmetic කිව්වම සියලුම ගණිතමය කාර්යයන් නේ, ගණිතය සම්බන්ධ කාර්යයන් ටික. දැන් එකතු කිරීම, අඩු කිරීම, division, multiplication, mod කියන එක. මෙන්න මේවා තමයි arithmetic operators වෙන්නේ, operation වෙන්නේ. ඒතර ALU එකෙන් මෙන්න මේ අපි දෙන කාර්ය හා සම්බන්ධ සියලුම ගණිතමය කාර්යයන් ටික සිද්ධ කරනවා. ගණිතමය කාර්යයන් කිව්වම මෙන්න මේ ටික තමයි ඇති. plus මේ එකතු කිරීම, අඩු කිරීම, බෙදීම, ඔය වගේ දේවල්. දැන් mod කියන්නේ arithmetic operation එකක්. ඒකෙන් සිද්ධ වෙන්නේ අපි සංඛ්‍යා දෙකක් බෙදපුවාම ඉතිරි සංඛ්‍යාව හොයලා දෙන එක තමයි mod කියන එකෙන් සිද්ධ වෙන්නේ. දැන් logic කිව්වම තාර්කික මෙහෙයුම් තමයි logic unit එකෙන් සිද්ධ වෙන්නේ. නේ දැන් තාර්කික මෙහෙයුම් කිව්වම greater than, less than, greater than or equal, less than or equal, ඒ වගේ තියෙනවා not, and, ඕ කියලා ප්‍රධාන තාර්කික මෙහෙයුම් කීපයක් තියෙනවා. එතන අපි පවර්ණ කාර්ය හා සම්බන්ධ සියලුම තාර්කික දේවල් සිද්ධ වෙන්නේ මේ logic කියන part එකෙන්. ඒතර ඔය දෙකම arithmetic and logic unit කියලා අපි හඳුන්වනවා.
ඊට පස්සේ මේ control unit කියන එක. මොකද්ද control unit කියන්නේ? දැන් අපි දන්නවා අපේ පරිගණකයට විවිධ උපකරණ සම්බන්ධ කරලා තියෙනවා. නේ? කීබෝඩ් එක, mouse එක, monitor එක ඔය විදිහට විවිධ උපකරණ සම්බන්ධ කරලා තියෙනවා. එතකොට අපි යම් කාර්යයක යෙදෙනවා කියන්නේ මේ උපකරණ සහ පරිගණකයේ අතර සම්බන්ධතා ගොඩ නැගෙනවා. අපේ විවිධ උපකරණ සහ පරිගණකයේ අතර සම්බන්ධතා ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගෙන හැම වෙලාවට ඒ සම්බන්ධතා ගොඩ නැගෙන හැම වෙලාවකදීම සිග්නල් එකක් නිෂ්පාදනය වෙනවා. හැදෙනවා. අන්න ඒ සිග්නල් හදන්නේ මෙන්න මේ control unit එක හරහා. හරි. එතකොට control unit එකෙන් මොකද කරන්නේ? produce control signals between computer and CPU. computer and CPU. එතකොට මොකද වෙන්නේ මේ control unit එකෙන් සිද්ධ වෙන්නේ control signals හදන එක මොනවා අතරද මේ කම්පියුටරේ සහ CPU එක අතර. හොඳයි. ඊට පස්සේ මේ registers කියනවා. register කියන්නේ කුඩා මතකයක්. පරිගණකයේ තුල තිබෙන පොඩි small memory එකක්. small memory එකක් තමයි පරිගණකයේ තුල තිබෙන. එතකොට අපි යම් කිසි කාර්යයක් හා සම්බන්ධ නිතර භාවිතා කරන දත්ත ටික ස්ටෝර් කරගන්නේ මේ registers කියන වගේ ඇතුලේ. මේකේ ප්‍රධාන කාර්ය වෙන්නේ පරිගණකයේ ස්පීඩ් එක වැඩි කරන එක. ස්පීඩ් එක වැඩි කරන්න තමයි registers මේ CPU එක ඇතුළට සම්බන්ධ කරලා තියෙන්නේ. right. ඒතර වැඩි විස්තර අවශ්‍ය නැහැ මේ CPU එක සම්බන්ධයෙන් registers සම්බන්ධයෙන් අපේ විෂය නිර්දේශයට අනුව මේ ටික ප්‍රමාණවත්. ඒතර මේ අපේ පෞද්ගලික ප්‍රශ්න පත්‍ර අපි බැලුවොත් එහෙම ගොඩක් ප්‍රශ්න කෙටි ප්‍රශ්න විශේෂයෙන් මේ CPU සම්බන්ධයෙන් මෙමරි සම්බන්ධයෙන් අහලා තියෙනවා. අපි ඉදිරියේදී ප්‍රශ්න සාකච්ඡා කරනවා. එතකොට අපිට බලා ගන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නද මේ CPU සම්බන්ධයෙන් ඒ වගේ අහලා තියෙන්නේ. හොඳයි. එතකොට CPU එකේ හැදිලා තියෙන විදිහ තමයි ඔය සාකච්ඡා කරේ. ඊට පස්සේ මේ CPU වල නම් මොනවද? දැන් නම් ගත්තොත් එහෙම ඒ කියන්නේ මේ CPU හදන්නේ කවුද කියන එක. ප්‍රධාන දැන් ලෝකයේ තියෙන ප්‍රධාන CPU නිෂ්පාදනයේ යෙදෙන ආයතන දෙකක්. එකක් තමයි මේ Intel කියන ආයතනය. Intel කියන ආයතනයෙන් ලබා දෙන processors තමයි CPU තමයි Core technology එකෙන් එන්නේ. Core i3, i5, i7 ඔය විදිහට අහලා ඇති. i9 දක්වාම තියෙනවා වර්තමානයේ. මේවා තමයි latestම processors විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. Intel සමාගම තමයි ප්‍රධාන ආයතනය CPU නිෂ්පාදනයේ යෙදෙන. මේක බොහොම පැරණි ආයතනයක්. මුල්ම process එක පරිගණක සඳහා මුල්ම process එක නිෂ්පාදනය කරෙත් මෙන්න මේ Intel ආයතනය. මුල්ම process එක අපි හඳුනා ගන්නවා 8086 කියලා. මේක තමයි මුල්ම process එක විදිහට හඳුනා ගන්න. ඒකට මේකට සමගාමීව තව නිෂ්පාදනයේ processor නිෂ්පාදනයේ යෙදෙන ආයතනයක් තියෙනවා. ඒකට කියනවා Advanced Micro Devices කියලා. AMD කියලා කෙටියෙන් හඳුන්වනවා. හොඳයි. ඔය ටික ප්‍රමාණවත් ප්‍රශ්නාංක 9 සඳහා. ඊට පස්සේ අපි බලමු ප්‍රශ්නාංක 10. දැන් මේ 9 සහ 10 තමයි ඔයගොල්ලෝ ගොඩක් වරද්දලා තියෙන්නේ. ප්‍රශ්නාංක 10 ගොඩක් වරද්දලා තියෙනවා. ප්‍රශ්න පත්‍ර වල පසුගිය ප්‍රශ්න පත්‍ර බැලුවොත් මේ ප්‍රශ්නාංක 10 අහලා තියෙන අවස්ථා තියෙනවා. මේ ඩයග්‍රෑම් එක අඳින්න. ගොඩක් අය ඇඳලා තියෙන්නේ වෙන වෙනම ඉන්පුට් ඩිවයිස් එකක්, මවුස් එකක්, කීබෝඩ් එකක් එහෙම තමයි ඇඳලා තියෙන්නේ. ඒක වැරදි. ඒක නෙමෙයි මෙතන අහන්නේ. මේ දීලා තියෙන ඩිවයිසස් අතර සම්බන්ධතාවයක් පෙන්වන විදිහට ඩයග්‍රෑම් එක අඳින්න ඕනේ. හොඳයි. මම ඇඳලා පෙන්නන්නම්. දැන් මේකේ මැද මම අඳිනවා ප්‍රධාන ඩිවයිස් එක. ඒතර දීලා තියෙන ඒ වගේම ප්‍රධාන ඩිවයිස් එක තමයි processing device කියන එක. processing devices තමයි මේක ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ system unit එක මේ.
system unit. System unit එක ඇතුලේ තමයි processing devices තියෙන්නේ. processing device. දැන් ප්‍රධාන processing devices තමයි computer memory කියන එක. ඒතර memory කිව්වම මෙතනදී සලකන්නේ RAM කියන එක විතරයි. ප්‍රධාන මතකය කියලා සලකන්නේ RAM. random access memory. නේ අපේ සැකසීමේ ක්‍රියාවලියට සහභාගී වෙන මතකය තමයි RAM කියලා කියන්නේ. මොකද ROM කියන එක අපේ සැකසීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නේ නැහැ. ROM එකට දත්ත නැත්තම් data feed කරන්නේ manufacturer පරිගණකය නිෂ්පාදනය කරන වෙලාවේ නිෂ්පාදකයා තමයි ඒකට දත්ත දාලා තියෙන්නේ. ඒක අපිට බෑ ඒකේ තියෙන දත්ත වෙනස් කරන්නවත් ඒකට අලුතෙන් දත්ත දාන්නවත් ඒ වගේ අපේ වැඩ සඳහා භාවිතා කරන්න බෑ. හොඳයි. එතකොට RAM කියන එක අපි ගන්නවා මේ සිස්ටම් යුනිට් එකේ අපේ සැකසීමේ ක්‍රියාවලිය සඳහා. එතකොට අනිත් ප්‍රධාන උපකරණය තමයි මේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙන්නේ CPU කියන එක. Central Processing Unit. එතකොට සැකසීමේ ක්‍රියාවලිය සඳහා CPU එක ඇතුලේ සකස් වෙලා තියෙනවා ALU කියන කොටසයි control unit කියන කොටසයි සහ registers කියන ඒවා සම්බන්ධ වෙලා තියෙනවා. කුඩා මතකයක්. ඊට පස්සේ මම මේ සිස්ටම් යුනිට් එකට වම් පැත්තෙන් හඳුන්වනවා සියලුම input devices. input devices දැන් diagram එක අඳින්න කිව්වම keyboard එක mouse එක වෙනම අඳින්න අවශ්‍ය නැහැ. input device කියලා ඔය එක කොටුවකින් ගන්න. මේකට වම් පැත්තෙන් දකුණු පැත්තෙන් මම ගන්නවා සියලුම output devices. හොඳයි. ඔය ආකාරයට organize කරගන්න පුළුවන් අපේ මේ දීලා තියෙන device ටික. ඊට පස්සේ වැදගත් වෙන්නේ මේ devices අතර සම්බන්ධතාවය. link එක කොහොමද අපි හදාගන්නේ? දැන් මුලින්ම අපි යම්කිසි කාර්යයක් කරනකොට පරිගණකයේ ලවා මුලින්ම input devices වල ඉඳලා තමයි දත්ත input කරන්නේ. එහෙනම් input devices වල ඉඳලා දත්ත පරිගණකයට මුලින්ම input කරනකොට මුලින්ම ගිහිල්ලා save වෙන්නේ. අපි keyboard එකෙන් දෙන දත්තය මුලින්ම ගිහිල්ලා save වෙන්නේ මෙන්න මේ RAM එකේ. මේක තමයි පළවෙනි path එක. එතකොට සම්බන්ධතා ගොඩ නැගෙනවා RAM එක සහ input devices අතර. ඒ කියන්නේ මේ නිල් පාටින් මම දක්වලා තියෙන signal එක. ඒතර මේ signal එක හදන්නේ කවුද? අර මම ඉස්සෙල්ලා කිව්වා control unit එක. control unit එකෙන් තමයි මේ signals හැදීම සිද්ධ වෙන්නේ. මෙන්න මේ CPU එක ඇතුලේ තියෙන. හොඳයි. එතකොට අපි හිතමු උදාහරණයක් විදිහට අපිට ඉලක්කම් දෙකක් එකතු කරන්න ඕනේ කියලා. 2 සහ 5. එහෙනම් keyboard එකෙන් අපි 2 සහ 5 input කරනවා. මුලින්ම ගිහිල්ලා 2 සහ 5 රැඳෙන්නේ RAM එකේ. RAM එකේ තියාගෙන සකසන්න බෑ. මේක එකතු කරන්න බෑ. එකතු කිරීම නැත්නම් ඒ ගණිතමය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ALU එකේ නැත්නම් CPU එක ඇතුලේ. එහෙනම් මේ RAM එකේ තියෙන දත්ත ටික ගෙනියනවා CPU එකට. මේක තමයි දෙවෙනි සිග්නල් එක. right මේ නිල් පාටින් අඳින්නේ control signal. right ඊට පස්සේ මේ CPU එක ඇතුලේදී අර 2 සහ 3 සකසනවා. ඒ කියන්නේ එකතු කරනවා. මේ arithmetic logic unit එක හරහා ඒක එකතු කිරීම සිද්ධ වෙනවා. සිද්ධ වෙලා ලැබිච්ච අගේ result එක 5යිනේ. 5 කියන එක తాවකාලිකව මේ registers වල තියන් ඉන්නවා. මොකද ඒක මතකයක්. අර తాවකාලිකව හදන දත්ත తాවකාලිකව තියන් ඉන්න තමයි මේ registers කියන මතකයේ තියෙන්නේ. එහෙනම් 5 తాවකාලිකව තියන් ඉන්නවා. දැන් හැකියාවක් නැහැ මේ CPU එකේ තියෙන අපි මේ හදපු output එක කෙලින්ම output device වලට යන්න. බෑ. ඒක යන්නේ CPU එකෙන් මේක දානවා ආයේ ප්‍රධාන මතකයට. මේක තමයි තුන්වෙනි පාත් එක. එහෙනම් ප්‍රධාන මතකයේ දැන් උත්තරය ඔන්න 5යි කියලා ආවා. හරි 2 සහ 5 තමයි අපි එකතු කරන්නේ. එතකොට උත්තරය 7. 7 තමයි නැවත මෙතනින් මේ ALU එකෙන් හදපු 7 ප්‍රධාන මතකයට යවනවා. ඔන්න තුන්වෙනි සිග්නල් එක. දැන් ප්‍රධාන මතකයේ තියෙන මේ උත්තරය යවනවා output device වලට. ඔක තමයි 4. හොඳයි. ඔන්න ඔය ඩයග්‍රෑම් එක තමයි මම බලාපොරොත්තු වෙන්නේ මේ 10 වෙනි ප්‍රශ්නේ සඳහා. right. හොඳයි. එහෙනම් revision assessment 1 කියන එක ඔතනින් අපි ඉවර කරනවා. ඊයේ මම දාලා තිනවා ඔයගලන් groups වලට දැම්ම revision assessment 4 කියන එක. ඒක Google Forms සම්බන්ධයෙන් කොහොමද අපි assessment හදන්නේ
Google ෆෝම් වගේ එකක් භාවිතා කරලා ඇසෙස්මන්ට් හදන විදිහ ඒකේ පැහැදිලි කරලා තියෙනවා. සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම අප්ලෝඩ් කරලා තියෙනවා වීඩියෝ එකක්, වීඩියෝ දෙකක්. ඒ ඉස්සෙල්ලා ඒ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එක බලලා අර දීලා තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මේ ඇසෙස්මන්ට් ටික. ඒ නිසා හොඳින් ඒ වීඩියෝස් ටික බලලා උත්තර ඒ සබ්මිට් කරන්න අදාළ දින මම දාලා තියෙනවා. ඒ සබ්මිෂන් ඩේට් වලට පෙර සබ්මිෂන් ඩේට් වලදී ඒවා සබ්මිට් කරන්න. හොඳයි අපි ඊළඟ සතියේ රිවිෂන් ඇසෙස්මන්ට් 2 කියන එක සාකච්ඡා කරනවා. සමහර විට ඊට පෙර අර ටෙක්නොලොජි ටීචින් ලර්නින් ප්‍රොසෙස් එකේදී ඇසෙස්මන්ට් හදා ගන්න ක්‍රම දැන් එකක් තමයි Google Forms කියන එක. ඒ වගේ ක්‍රම කීපයක් මම හඳුන්වලා දෙනවා ඊළඟ පන්තියේදී. ඊට පස්සේ රිවිෂන් ඇසෙස්මන්ට් 2 3 4 ඒ විදිහට සාකච්ඡා කරගෙන යනවා. හොඳයි. එහෙනම් අපි මෙතනින් මේ පන්තිය නතර කරනවා.